ඈත දූලින් වැසී ගිය ඇත් රජය මෑත සවනක් ගන බුදු රැසින් සැදී ගිය බුදුරජාණෝය ඈත කෝපයෙන් රත්ව ගිය යවට වැනි ඇස් ඇති ඇත් රජය මෑත කරුණායෙන් තෙත්ව ගිය නිල් මහනෙල් පෙති පරයන ඇස් ඇති බුදුරජාණෝය ඈත එබූ එබූ පයින් මහ පොළව පලාපියන්නාක්සේ දිවෙන ඇත් රජය. සුබ දවසක් වේවා ලොකු සර්. සුබ දවසක් මිස්. සර් පොතක් කියවනවා වගේ. ඔව් ශ්‍රියානි මිස් මම මේ බුත් සරණ නේද සර්? ඔව් පුස්තකාලයට ගියපුවාම මේ මට මේ පොත දැකපුවාම මම අර ඉගෙනගත්තු කාලේ ඒ අවස්ථාව මට මතක් වුණා ශ්‍රියානි මිස්. ඉතින් මට මේ මගේ සිත්ගත්තුම අවස්ථාව තමයි මේ පොතේ මම මේ කියෝ හිටියේ. ඔව් සම්භාව්‍ය සාහිත්‍යය නේද සර්? සම්භාව්‍ය සාහිත්‍යයේද යෝ මේවා හරි කොච්චර වටිනවද ශ්‍රියානි මිස්. ඔව් මේ පොත් ටික ඉතින් මං හරි ආසයි මේවා නැවත නැවතත් කියෝ ඉන්න තියනවා නම් මෙහෙම. ඉතින් හොඳයි සර්. අද මටත් තියෙන්නේ 10 ශ්‍රේණිය සාහිත්‍ය පාඩමක් සර්. අනේ හොඳයි හොඳයි. ඔව් ඉතින් සර් වගේ කෙනෙක් ඒ පාඩමට සම්බන්ධ වෙනවා නම් ළමයිට ගොඩාක් තවත් හොඳයි. ඉතින් සර්ට පුළුවන් ද සම්බන්ධ වෙන මගේ පන්තියට? එහෙම ශ්‍රියානි මිස්ට බාධාවක් නැත්තම් මම සම්බන්ධ වෙන්න පුළුවන්. සම්බන්ධ වෙන්න. ඉතින් සර් 10 ශ්‍රේණියේ සියලුම ළමයි මම අද එකට එකතු කළා. මොකද සාහිත්‍ය පාඩමනේ. ඒ නිසා මම ප්‍රධාන හෝල් එක සූදානම් කළා. සර් නොවරදවාම සහභාගී වෙන්න සර්. හොඳයි ශ්‍රියානි මිස්. එහෙනම් මම ප්‍රධාන ශාලාවට එන්න. ශ්‍රියානි මිස් එතන ගිහින් සූදානම් වෙන්නකෝ. හොඳයි සර් හොඳයි. අයිබෝවන් දරුවනේ. ඉතින් අද අපි සූදානම් වෙන්නේ බෞද්ධ සාහිත්‍ය රස විඳින්න. ඉතින් අපේ පාඩම ඒකනේ. ඉතින් දරුවනේ අද අපි ලොකු සර් පොරොන්දු වුණා ඔබේ පාඩමට සම්බන්ධ වෙනවා කියලා. මේ කියනකොටත් අපේ ලොකු සර් පන්තියට එනවා. ඉතින් ලොකු සර්ත් අපි පිළිගන්නවා අපේ පාඩමට. මගේ පන්තියේ දරුවෙක්ට කියලා බුත්තිල කාව්‍යයේ කවියක් ගායනා කෙරුවා. ඉතින් අපි ඒ කවිය රස විඳලා ඉමු. රූ රසේ අඳිනා ලෙසේ අත් ලෙලදිදි විදුලිය පබා රන් රසේ එක් වන ලෙසේ වෙන නාද නූපා තබ තබා කම්පසේ දෙන සැරලෙසේ දෙස බල බලා නෙතාගින් සබා මම් කෙසේ පව සම්මෙසේ වර සුරලඳුන් දුන් රඟ සුබා. ඉතින් බලන්නකෝ හරි අපූර්ව කවියක්. මේ කවිය රචනා කරන්නේ වැත්තෑවිය හාමුදුරුවෝ. තමන්ගේ දක්ෂතාවය ගුරුවරයාට පෙන්වීම සඳහා තමයි මේ කවිය රචනා කරන්නේ. ඉතින් මේ කවියේ තියෙනවා චිත්‍රයක් අඳිනකොට හරි අපූර්ව විදිහට තාලෙටත් ගමන් කරනවා. ඒ වගේම වීණා නාදයට අප්සරාවන් තාලයට පාද තබනවා. ඒ විතරක් නෙවෙයි අනංගයා උක්දණ්ඩෙන් සකස් කරගත් දුන්න භාවිත කරලා නෙළුම් මල් ආදීන් විදිනවා. ඉතින් බලන්නකෝ මේ සංසිද්ධි ටික මේ හාමුදුරුවෝ හරි අපූර්වට කවියට දාලා තියෙන විදිය. ඉතින් දරුවනේ මේක තමයි සාහිත්‍යය කියන්නේ. ඉතින් මේ සාහිත්‍ය රස විඳින්න තමයි අද අපි ඔබ සමග හමුවන්නේ. අපේ සර්. ඉතින් අපි දරුවන්ට මුලින්ම කියලා දෙන්නට ඕනේ අද දවසේ මොනවද අපි සාකච්ඡා කරන්න කියලා. ඉතින් දරුවනේ අද අපි සාකච්ඡා කරනවා සාහිත්‍ය පිළිබඳ අධ්‍යයනයෙන් මොනවද අපි අපේක්ෂා කරන්නේ? මොනවද අරමුණු? ඒ වගේම අනුරාධපුර සාහිත්‍ය යුගයේ ලියවුනේ මොන වගේ සාහිත්‍ය ග්‍රන්ථද? ඒ වගේම පොළොන්නරු සාහිත්‍ය යුගයේ තියෙන විශේෂතා මොනවද?
මොනවද මේ කාලේ රචනා කරලා තියෙන්නේ? දඹදෙණි සාහිත්‍ය යුගයේ රචනා කරලා තියෙන්නේ මොන වගේ ග්‍රන්ථද? ඉතින් අපි තෝරාගත් ග්‍රන්ථ කිහිපයක් පිළිබඳව මේ යුගවලට අදාළව අද අපි සාකච්ඡා කරනවා. මුලින්ම අපේ දරුවන්ට පැහැදිලි කරනවා නම් හරි වටිනවා සාහිත්‍ය ඉතිහාසය පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් මොනවද අපි බලාපොරොත්තු වෙන්නේ? ඔව් දුවේ පුතේ ශ්‍රේයානි මිස් හරි ලස්සනට ඔබට මේ පාඩම ආරම්භ කරන්න සූදානම් වුණා. ඇත්තටම මටත් හරි සතුටක් ඇති වුණා මිස් ඒ දරුවා ඒ කවිය බොහොම ලස්සනට ගායනා කරනකොට අර ඔබතුමිය කියපු ඒ චිත්ත රූප ඇස් දෙක පියාගත්තාම පුතේ අපිට මැවිලා පේනවා ඒ සුරංගනං කරපු රංගනය. ඉතින් මිස් ප්‍රශ්නයක් ඇහුවානේ. සාහිත්‍ය ඉතිහාසයේ අධ්‍යයනයෙන් අපේක්ෂිත අරමුණු මොනවද කියලා. දුවේ පුතේ හොඳට මතක තියාගන්න. මේ අරමුණු අතර තාමත් වැදගත් අරමුණක් තමයි එක් යුගවල භාෂා භාවිතය පිළිබඳව දරුවන්ට හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. අපිට හොඳ අවබෝධයක් ලබා ගන්න දුවේ පුතේ පුළුවන්කම තියෙනවා. ඒ යුගවල භාවිතා වෙච්ච භාෂාව පිළිබඳව දැන් අපි ගත්තොත් එහෙම අර මිස් කීවානේ යුග කීපයක් ඇසුරෙන් අපි සාකච්ඡා කරනවා කියලා. එතකොට අනුරාධපුර යුගයේ භාවිතා වෙච්ච භාෂාවන් පිළිබඳව. ඒ වගේම පොළොන්නරු දඹදෙණි කියන මෙන්න මේ යුගවල භාෂාවන් භාවිතා වුණේ කොහොමද කියන එක පිළිබඳව. මොකද එක අවදිවල ඇත්තටම පොඩි වෙනස්කම් වල මේ භාෂාවන් වල තියෙනවා දුවේ පුතේ. අන්න ඒක අපිට හොඳින් හඳුනා ගන්න පුළුවන් මේ පොත අධ්‍යයනය කරපුවම අපි අර සම්භාව්‍ය පොත අධ්‍යයනය කරපුවම ඒ ප්‍රයෝජනෙ ඔබට ලබා ගන්න පුළුවන් දුවේ පුතේ කියන එක මෙතනදී මම විශේෂයෙන්ම අවධාරණය කරනවා මිස්. ඔව්. ලගන්නාසුළු භාෂාවක් වගේම ප්‍රබුද්ධ භාෂාවක් මේ ග්‍රන්ථවල අපිට දැක ගන්න පුළුවන් නේද? හරියටම හරි පුතේ අර නිර්මාණය කරනකොට ඒ නිර්මාණයේ තියෙන එකක් තමයි විශේෂයෙන්ම ඔය උපමා උපමේයන් භාවිතය, උත්ප්‍රේෂ අතිකිරීම, ඊළඟට විශේෂයෙන්ම ශබ්ද රසය නේද? අර්ථ රසය මේවා ගැබ් වෙන ආකාරයට තමයි මේ නිර්මාණයන් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා හරි වටිනවා මේවා හරියට අපි හොඳින් අධ්‍යයනය කරොත් අපිට ඒ අවස්ථාව හොඳින් උදා කරගන්න පුළුවන් දුවේ පුතේ. ඊළඟ අරමුණ ගත්තොත් දුවේ පුතේ ජන සමාජයේ ස්වરૂපය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ පැරණි ජන සමාජයේ කොයි විදිහටද කොයි ආකාරයෙන්ද ඒ අයගේ ජීවිත සකස් වෙලා තිබුණේ කියන එක පිළිබඳවත් දුවේ පුතේ හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. දැන් අපිට උදාහරණයක් හිට ගත්තොත් එහෙම මිස් දඹදෙණි සාහිත්‍යයේ ලියවිච්ච සද්ධර්ම රත්නාවලිය අරගෙන කියවන්නකෝ. දුවේ පුතේ ඒ සද්ධර්ම රත්නාවලියේ එදා ඒ අපේ හාමුදුරුවෝ ආමන්ත්‍රණය කරේ කොයි ජන සමාජයේද කියන එක පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. අර කෘෂි කාර්මික ජන ජීවිතයක් ගත කරපු ඒ වගේම වෙනත් ජීවනෝපායන් අනුසාරයෙන් උන්වහන්සේ යොදාගත්තු උපමා උපමේයන් භාෂා භාවිතයන් ගත්තාම අපිට ජන සමාජයේ ස්වરૂපය හඳුනා ගන්න පුළුවන් බොහොම සරලව නේද? මට මතක් වෙන්නේ දැන් අර බලන්නකෝ එක උපමාවක් තියෙනවා අර ගොයම් කළ මනාවක තබා පසුව කරන ලද ගොයමක්සේ නේද? ඒ වගේම ආන්දා යවා තබාලා වල්පත ගත්තා සේ කියලා. අර ඒ උපමා තුලින් අපිට එදා ඒ ජන සමාජයේ හැටි හඳුනා ගන්න පුළුවන් නේ. දුවේ පුතේ අපිට කොයි වගේ ජන සමාජයක්ද එදා තිබුණේ කියන එක හඳුනා ගන්න පුළුවන් නේ. නේද? ඉතින් ඒකත් එහෙමනම් මිස් අපි දන්නවා මොකද්ද අපේ සාහිත්‍ය අධ්‍යයනය කිරීමේ එක් අරමුණක් කියන එක ඒක පැහැදිලි. ඊළඟට තවත් අරමුණක් හැටියට අපිට කතා කරන්න ගත්තොත් එහෙම ඒ තමයි මේ නිර්මාණ කෞශල්‍ය පිළිබඳව. එදා අපේ ඒ උගතුන් වියතුන් විසින් තමන්ගේ නිර්මාණය කරන්න භාවිතා කරපු ඒ කුසලතාවයන් ඉතාමත්ම හොඳින් ප්‍රකට වෙනවා නේ දුවේ පුතේ මේවා අධ්‍යයනය කරනකොට. දැන් අර මගේ අර ඔෆිස් එකට එනකොට මම අර බුත්සරණේ කියෝ හිටපු කොටස ගන්නකො පුතේ මොන තරම් නිර්මාණශීලීද කියලා නේද? ඒ පොතේ එක කොටසක් විතරනේ දුවේ පුතේ. මේ වගේ අපේ පැරණි පොත්පත්වල හොඳින් අධ්‍යයනය කරපුවාම ඒ නිර්මාණ කෞශල්‍ය ඒ හැකියාවන් ඒ භාවිතා කරපු ඒ විශේෂ උපක්‍රම හොඳින් තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා දුවේ පුතේ එතනදී. ඒකත් අපේ සාහිත්‍ය අධ්‍යයනයේ එක් කර්මුණක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි මිස් අනික තමයි රසවින්දන හැකියාව. දැන් ඔබතුමිය අර දරුවෙක් ලවා කියපු ගීතේ ඔබතුමිය මොන තරම් රසයක් වින්දාද කියලා මට හිතුණා ඔබ ඒ දැක්කපු අර්ථකථනයන් දිහා බලපුවාම. ඉතින් ඔන්න ඕක තමයි අපේ පැරණි සාහිත්‍යවල තියෙන සුවිශේෂත්වය. ඇත්තටම මේවා දුන්නේ මේ රසවින්දන හැකියාව අපිට ඇතුනේ ඉස්සර මිස් මේ විශේෂයෙන්ම මේ අක්ෂර නැත්නම් අකුරු දන්න අය හිටියේ ටිකයි නේද? ඒ නිසා මේක
මේ සාහිත්‍ය නිර්මාණයේම ශ්‍රුති ගෝචර රටාවක් හැටියට අහලා රස විඳින්න නේද? ඒ නිසා අර අකුරු නොදන්න අයට දන්න කෙනෙක් හරි ලස්සනට ලතාවට මේක කියනවා. ඒ හැකියාව තමයි ඒ තුලින් හරි රසවින්දනයක් ලබා ගැනීමට අවස්ථාව උදා වෙනවා මිස්. ඒව තමයි විශේෂයෙන්ම සාහිත්‍ය ඉතිහාසයේ පිළිබඳ අධ්‍යයනය කරපුවම අපිට තියෙන ඒව තමයි ඒව අරමුණු කරගෙන තමයි මේ සාහිත්‍ය ඉතිහාසයේ අපි කතා කරන්න ඕනේ මිස්. ඔව් සර්, ඊටාම පැහැදිලි. ඉතින් අපේ දරුවනේ අපේ සර් පැහැදිලි කරලා දුන්න අපිට මේ සාහිත්‍ය අධ්‍යයනය කිරීමෙන් අපිට මොන වගේ ප්‍රයෝජනද ලැබෙන්නේ කියලා. ඉතින් අපේ භාෂාව වර්ධනය කරගන්න අපිට පුළුවන්. අපේ භාෂාව පෝෂණය කරගන්නට පුළුවන්. ඒ වගේම අපේ වචනමාලාව සංවර්ධනය කරගන්නට පුළුවන්. ඒ වගේම අපිට මේ සාහිත්‍ය කෘති ඇතුලේ තියෙන තොරතුරු විඳින්නට පුළුවන්. ඒ කාලෙට අපි මේ භාෂාව හරහා මේ පොත හරහා යන්නට පුළුවන් දරුවනේ. ඒ විතරක් නෙවෙයි අපේ නිර්මාණ කෞශල්‍ය වර්ධනය කරන්නටත් මේ කියන ග්‍රන්ථ උපකාරී වෙනවා. ඒ වගේම ඒ කාලේ හිටපු මේ කතුවරුන්ගේ නිර්මාණ කෞශල්‍ය අපිට හඳුනා ගන්නටත් මේ කෘති බෙහෙවින්ම උපකාරී වෙනවා. අපි මේ විදිහට අරමුණු හඳුනාගත්තට පස්සේ අපේ දරුවන්ට කියලා දෙන්නට ඕනි අනුරාධපුර යුගයේ ලියවුණු සාහිත්‍ය මොන වගේද කියලා. ඉතින් අපේ දරුවන්ට මේ පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්නකො සර්. ඔව් දුවේ පුතේ ශ්‍රියන් මිස් අහපු ප්‍රශ්න ඔබට පැහැදිලි ඇතිනේ නේද? මේ එක් සාහිත්‍ය යුගවල නිර්මාණ පිළිබඳව කතා කරන්න තමයි තුමිය මට ආරාධනා කරේ. එතකොට දැන් විශේෂයෙන්ම දුවේ පුතේ අපි දන්නවා අපේ පැරණිම රාජධානිය මොකක්ද කියලා ඔබෙන් ඇහුවොත් ඔබ කියනවා මොකක් කියලාද? ඔව් අනුරාධපුරය කියලා. අන්නේ රාජධානි යුග පදනම් කරගෙන තමයි අපේ මිස් මේ සාහිත්‍ය ඉතිහාසය අපිට කතා කරන්න වෙන්නේ. හැබැයි ඒ වරදවා තේරුම් ගන්න එපා පුතේ හැම සාහිත්‍ය යුගයක් සහ සම්බන්ධම රාජධානියක් තියෙනවායි කියලා. එහෙම නෑ. එහෙම නැත්නම් එක රාජධානියක් සාහිත්‍ය අවස්ථාවක් නැත්නම් සාහිත්‍ය යුගයක් නිරූපණය කරනවායි කියලා හිතන්න එපා. හරි? සමහර අවස්ථාවලදී විශේෂයෙන්ම රාජධානි යුගයක් තියෙනවා සාහිත්‍ය යුගයක් නෙවෙයි. දැන් අපි උදාහරණයක් ඇත්ත ගත්තොත් එහෙම යාපහුව කියලා කියන්නේ රාජධානියක් විස. නමුත් යාපහුව කියලා අපිට ලොකු සුවිශේෂී සාහිත්‍යයක් නැහැ අපිට. ඒ නිසා ඒ සාහිත්‍ය යුගයක් හැටියට අපි හඳුන්වා දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපේ පරණම නැත්නම් පැරණිතම මුල්ම රාජධානිය හැටියට සැලකෙන අනුරාධපුර රාජධානිය පදනම් කරගෙන සාහිත්‍ය යුගයක් ගැන කතා කරනවා. ඇයි දන්නවද මිස් එහෙම කතා කරන්න හේතුව? අනුරාධපුර යුගයේ මහා දැවැන්ත සාහිත්‍ය නිර්මාණ ප්‍රමාණයක් නිර්මාණය වුණා. නමුත් අවාසනාවකට අද අපිට ඒ වගේ ශේෂ වෙලා තියෙන්නේ බොහොම ස්වල්පයයි. විශේෂයෙන් මහා විහාරයේ සතුව මහා දැවැන්ත පුස්තකාලයක් තිබුණා. අපි දන්නවා මේ පුස්තකාලේ විශාල පොත් සම්භාරයක් තියෙන්න ඇති. යම් යම් කාලවකවානුවලදී මේ පුස්තකාලයට සහ මහා විහාරයට ව්‍යසනයන් සිද්ධ වුණානේ. ඒත් එක්කම අපේ සාහිත්‍ය පොතපත විනාශ වුණා. ඒන් කීපයක් තමයි දුවේ පුතේ ඔබට ඔය දකින්න ලැබෙන්නේ. විශේෂයෙන්ම අපේ මුල්ම සාහිත්‍ය කෘති හැටියට හඳුන්වා දෙන්නේ අට කතා. සීහල අට කතා. මිහිඳු හාමුදුරුවෝ හඳුන්වා දුන්නු ඒ අටුවා සාහිත්‍ය තමයි අපිට මුලින්ම අපි සාකච්ඡා කරන්නේ. දැන් විශේෂයෙන්ම දුවේ පුතේ ඔබලාට ටිකක් දැන ගැනීම සඳහා මම කියන්නේ සීහල අට කතා කියපුවම විශේෂයෙන්ම අපි කතා කරනවා අටුවා ග්‍රන්ථ පහක් පිළිබඳව. මහා අට කතාව, අන්ධක අට කතාව, මහා පච්චරිය අට කතාව, මහා සංකේප අට කතාව ආදී වශයෙන් අට කතා සාහිත්‍ය පිළිබඳව අපි කතා කරනවා. ඒවා තමයි මුල්ම සාහිත්‍ය කෘති හැටියට අපි සලකන්නේ. ඊළඟට විශේෂයෙන්ම ඔය වකවානුව තුළ දැනටත් අපි ඒක භාවිතය තියෙන නිසා අපි කතා කරනවා මේ සියබස් ලකර කියන ග්‍රන්ථය. විශේෂයෙන්ම අපි ඔය දණ්ඩීන්ගේ කාව්‍ය ආදර්ශයේ පදනම් කරගෙන තමයි සියබස් ලකර රචනා වුණයි කියලා විද්වතුන් කියන්නේ. ඒ සියබස් ලකර උපදේශයක් සපයනවා කුමක් සඳහාද දන්නවද මිස්? මේ කාව්‍යකරණයේ යෙදෙන අයට, කවි පොත් නැත්නම් කාව්‍ය ග්‍රන්ථ රචනා කරන්නට යන අයට උපදේශයක් ලබා දෙනවා කොහොමද ඔබ ඒ සඳහා සැලසුම් කරගන්න ඕනේ, සූදානම් වෙන්න ඕනේ කියන එක. ඒක තමයි අර තියෙන්නේ පෙදෙන් බුදු සිරිත, බසින් වත් සිරිත් ඈ, පද යුතු බසින් නලු ඈ අනතුරු ලකුණු දක්වම් කියලා. පද්යෙන් යමෙක් නිර්මාණයක් කරනවා නම් ඒ සඳහා යොමු විය යුත්තේ බුද්ධ චරිතයයි කියලා. හැබැයි මිස් ඔය බුද්ධ චරිතය පදනම් කරගෙන පමණක්ම නෙවෙයි සාහිත්‍ය නිර්මාණය වුණේ. ඊට පස්සේ පද්‍ය සාහිත්‍යය නෙවෙයි ගද්‍ය සාහිත්‍යයටත් බුද්ධ චරිතය, බෝධිසත්ව චරිතය, ශාසන ඉතිහාසය, ඒත් වගේම
අපේ සුවිශේෂී පූජනීය උත්තරීතර නිර්මාණ මේ සඳහා පදනම් වෙච්ච බවක් අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම මේ යුගයේදී ලියවිච්ච සාහිත්‍ය කෘති අතර අපිට දැනට විද්‍යමාන වෙන කෘති කීපයක් තියෙනවා තව. ඒ තමයි මේ සික වළඳ විනිස සහ සික වළඳ කියන මෙන්න මේ කෘති දෙක. විශේෂයෙන්ම මේකෙදී දුවේ පුතේ හොඳට මතක තියාගන්න මේ සික වළඳ හා සික වළඳ විනිස වලින් මේ භික්ෂුන් වහන්සේලාට අයත් විනය නීති රීති තමයි වැඩියෙන්ම අවධාරණය කරලා තියෙන්නේ. සික වළඳ හා සික වළඳ විනිස තුලින් භික්ෂුන් වහන්සේලාගේ විනය නීති රීති තමයි එතනදී පැහැදිලි කරන්න උත්සාහරන් තියෙන්නේ. ඒ වගේම තවත් අපිට විද්‍යමාන වන කෘතියක් තියෙනවා මිස්. ඒ තමයි දම්පියාටුවා ගැටපදය. දැන් දම්පියාටුවා ගැටපදය කියලා කියන්නේ අර ධම්මපදයේ ඒ ධම්මපද දේශනාවන්ට ගැටපද හා විවරණ සපේපු කෘතිය හැටියටයි මේ කෘතිය නිර්මාණය වෙන්නේ නැත්නම් විද්‍යමාන වෙන්නේ. ඒ කියන්නේ දම්පියාටුවා ගැටපදයේ ධම්මපදයට ලියපු මේ අටුවා සහ ගැටපද පිළිබඳ විවරණයක් තමයි ඒකෙදි අපට දකින්න ලැබෙන්නේ. එතකොට දුවලා පුතාලට තේරෙනවද මන්දා අටුවා කියන්නේ මොනවද නේද? ගැටපද කියන්නේ මොනවද කියන එක පිළිබඳව නේද මිස්? එහෙමයි අපේ සර්. අපේ සර් පැහැදිලි කළා සීහලට්ට කතාවේ පටන් අපේ ලංකාවේ කොහොමද මේ සාහිත්‍ය ක්‍රමානුකූලව ගොඩනැගුණේ කියන කාරණය. දරුවනේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළාට පස්සේ ගෙනාපු ත්‍රිපිටකය බානකව තමයි ගෙනාවේ. ඉතින් බානකව ගෙනාපු ත්‍රිපිටකය සීහලට්ට කතා නමින් රචනා වුණා. සීහලට්ට කතා කියලා කියන්නේ හෙළටුවා වලට. හෙළ අට්ට කතා. එහෙම නැත්නම් සිංහල භාෂාවෙන් රචනා කරන ලද අට්ට කතා. එතෙන් පටන් තමයි අපේ බෞද්ධ සාහිත්‍ය විකාශයටපත් වෙන්නේ. ඊට පස්සේ අපේ සර් පැහැදිලි කළා හරි ලස්සනට සියබස් ලකර, ඒ වගේම සිකවළඳ විනිස මේ වගේ ග්‍රන්ථ අනුරාධපුර යුගයේ රචනා වුණාය කියලා. අපේ සර් මේ වෙලාවේ අපේ දරුවන්ට ගැටලුවක් පැන නැගෙන්නට පුළුවන් අනුරාධපුර යුගයේ විශේෂයෙන්ම සිකවළඳ විනිස වගේ ග්‍රන්ථ විනයට සම්බන්ධයි. බහුතරයක් ග්‍රන්ථ විනයට සම්බන්ධ වෙලා තමයි රචනා වෙලා තියෙන්නේ. ඒකට හේතුවක් තියෙනවද සර්? ඔව් දුවේ පුතේ විශේෂයෙන්ම ඒකට හේතු කාරණා වෙච්ච ගණනාවක් තියෙනවා. මොකද මේක දැන් මේ පොත් ලියවෙන්නෙම අපේ සාමණේර භික්ෂුන් වහන්සේලා ඇතුළු උපසම්පදා භික්ෂුන් වහන්සේලාගේ ඇවතුම් පැවතුම් ආදී ශාසනික වත්පිළිවෙත් සකස් කර ගැනීම සම්බන්ධවමනේ. විශේෂයෙන්ම බුදුහාඳුරෝ අවස්ථාවකදී පැහැදිලි කරලා තියෙනවා විනයෝ නාම ශාසනසායෝ. විනය තමයි ශාසනය ආයුෂ. එතකොට විනයට අදාළ කොටස් තමයි ඔය කියන සිකවළඳ හා සිකවළඳ විනිස ඇසුරු කරගෙන නිර්මාණයලා තියෙන්නේ. ඉතින් ඒක ඊටම වැදගත් අපේ සාමාන්‍ය ජනතාවටත් විනය පිරිහුනොත් සමාජයේ පිරිහීමක් නැති වෙන්නේ ශ්‍රේයානිමිස්. ඉතින් ඒක තමයි එතනදී අවධාරණය කරන්න උත්සාහ කරන්න ඇත්තේ. ඔව්. ඒ කාරණෙත් එක්කම අපේ සෝතෙන්ට තව කාරණයක් සම්බන්ධ කරන්න පුළුවන් නේද? මිහිඳු මහ රහතන් වහන්සේ කියන්නේ මොග්ගලී පුත්තතිස්ස හාමුදුරුවන්ගේ ශිෂ්‍යවරයෙක්. ඉතින් මොග්ගලී පුත්තතිස්ස හාමුදුරුවෝ කියන්නේ උපාලි මහ රහතන් වහන්සේගේ පරම්පරාවෙන් පැවතෙන පුරුකක්. උපාලි මහ රහතන් වහන්සේ කියන්නේ බුදුහාමුදුරුවන්ගේ ශිෂ්‍යවරයෙක්. ඉතින් උපාලි මහ රහතන් වහන්සේ ගැන අපි ඉගෙනගෙන තියෙන්නේ විනය සම්බන්ධයෙන් කටයුතු කරපු මහ රහතන් වහන්සේ කෙනෙක් කියලා. ඉතින් අර විනය පරම්පරාවෙන් ඒමත් අපේ ලංකාවට මිහිඳු මහ රහතන් වහන්සේ ඒ විනය පරම්පරාවෙන් පැවතගෙන ඒමත් මේකට තවත් කාරණයක් වශයෙන් අපිට කතා කරන්නට පුළුවන් නේද අපේ සර්? ඔව්. සෑනමිස් කියපු කාරණාව බොහොම නිවැරදි. ඒක ඊටමත් හොඳින් තවත් අහුරු වෙන අවස්ථාවක් තියෙනවානේ. දැන් විශේෂයෙන්ම අපි දන්නවානේ අපේ මිහිඳු මහ රහතන් වහන්සේ ඇවිල්ලා මුලින්ම දැන් අපේ අර දේවානම්පියතිස්ස රජතුමා අහනවානේ දැන් ශාසනය ස්ථාපිත වුණාද කියලා. එතකොට එතනදී කිව්වේ ලාංකීය කුල පුත්‍රයෙක් සසුන්ගත වෙලා විනය ඉගෙනගෙන විනය හදාරපු දවසට තමයි මේ ශාසනය ස්ථාපිත වෙන්නේ කියන කාරණාවත් අහුරු වෙනවා. එතකොට ඒ කාරණාවත් එක්කත් ඔබතුමිය කියපු කාරණාව බොහොම සම්බන්ධ වෙනවා. දුවේපිතේ ඒ හින්දා වෙන්නේ නැති විනයට විශේෂ අවධානයක් සැලකිල්ලක් අපේ පැරණි යතිවරුන් වහන්සේලා යොමු කරලා තියෙන්න ඇත්තේ කියලා අපිට හිතෙනවා පුතේ. ඔව්.
ඊටාම පැහැදිලිස අපේ දරුවන්ට දැන් පැහැදිලි ඇති අනුරාධපුර යුගයේ මොන වගේ ග්‍රන්ථද රචනා වුණේ. ඒ වගේම මේ රචනා වීමට හේතු සාධක සපයපු මාතෘකා මොනවද කියන කරුණ අපේ දරුවන්ට පැහැදිලි ඇති. ඉතින් අපි ඊළඟට අවධානය යොමු කරනවා අනුරාධපුර යුගයේම සුවිශාල ඒ වගේම සුවිශේෂ නිර්මාණයක් සිද්ධ වුණා කලාකෘති සම්බන්ධයෙන්. ඒ තමයි සීගිරිය. සීගිරියට අවධානය යොමු කරනකොට මේ කලා ශිල්ප පමණක් නොවේ. එහි තියෙනවා සුවිශේෂ සාහිත්‍යයක්. ඉතින් අපේ දරුවන්ට පැහැදිලි කරලා දෙනවා නම් හොඳයි. ඒ සාහිත්‍ය කුමක්ද කියන කරුණ. ඔව් ඔබතුමිය බොහොම පැහැදිලි කරන්න උත්සාහ ගත්ත මේ සීගිරියේ තියෙන වටිනාකම පිළිබඳව. දැන් අපිට මෙතනදී අපිට අර චිත්‍ර ආශ්‍රිතව තියෙන ඒ කලා ශිල්ප වගේම සාහිත්‍ය ආශ්‍රිතව තියෙන මේ නිර්මාණත් අපිට අගය කරන්න වෙනවා. විශේෂයෙන්ම දුවේ පුතේ ඔබ සීගිරිය කියපුවාම ඔබේ මතකෙට එන්නේ චිත්‍ර තමයි. හැබැයි ඒ වගේම මතක තියාගත යුතු කාරණාවක් තියෙනවා. ඒ තමයි පුතේ අර කැටපත් පවුරේ තියෙන කුරුටුගී. ඒ කුරුටුගී අපේ අන්න පැරණි අපේ සාහිත්‍ය පිළිබඳව කිසියම් විවරණයක් සපයනවා. එදා ජන සමාජය පිළිබඳව, ඒ අයගේ නිර්මාණ හැකියාවන් පිළිබඳව බොහෝ තොරතුරු ඒ කවි අධ්‍යයනය කරපුවම අපිට පැහැදිලි වෙනවා. මහාචාර්ය සෙනරත් පරණවිතානයන් විශාල ප්‍රමාණයක් මේ කැටපත් පවුරේ තියෙන ගීත පරිවර්තනය කරලා දරුවන්ට දැන් බලා ගන්න පොතක් හැටියට විද්‍යමාන වෙනවා. දකින්න ලැබෙනවා පුතේ. දැන් ඒවකේ තියෙන නිර්මාණ හරි වටිනවා නේද? ඉතින් අපි දැන් අපිට එකින් එක ඒ කුරුටුගී සාකච්ඡා කරන්න කාලයක් නැහැ. දැන් මට මතක් වෙනවා කීපයක් කවි විශේෂයෙන්ම ලලනාවන් ඇසුරු කරගෙන නේද? නිල් කට් රොඩ් මලක ඇවුණු වැට්කොල් මල්සේ කියලා හිටන් නේද? මට මතක් වෙනවා එහෙම. ඉතින් පුතේ දුවේ එහෙම එතකොට දැන් අපිට පැහැදිලි වෙනවා මේ භාෂාව පිළිබඳවත් ඒ 아무තු ආරක්ගත්තු භාෂාවක් කියන එකත් ඒකෙන් පැහැදිලි වෙනවා. හැබැයි ඉතින් ඒ කාන්තාවන් ඒ ලලනාවන්ගේ සුන්දරත්වය තමයි එතනින් වර්ණනා කරන්න උත්සාහ කරන්නේ. ඉතින් මේ වගේ නිර්මාණ මේ පද්‍ය කෘති පද්‍ය ගණනාවක් තියෙනවා මේ තුල. ඒ පද්‍ය ඇසුරු කරගෙන අපිට ඒ හැකියාව නැත්නම් ඒ වින්දන හැකියාව අපිට ලබා ගන්න පුළුවන් මිස්. ඔව්. ඊ타මත්ම පැහැදිලිස ඒ වගේම දරුවනේ මේ සීගිරියේ තිබෙන මේ සාහිත්‍ය පිළිබඳව කතා කරනකොට අපට ඒන් කතෘවරු කවුද කියලා ඉඟියක් ලබා ගන්නත් පුළුවන්. විවිධ ප්‍රදේශවලින් සීගිරිය නැරඹීම සඳහා පැමිණි භික්ෂූන් වහන්සේලා, ඒ වගේම භික්ෂුණීන් වහන්සේලා, ඒ වගේම උපාසකවරු, උපාසිකාවන්, ඒ විතරක් නෙවෙයි වෙනත් ජනතාව, ඒ කියන්නේ වෙනත් ආගම් වලට සම්බන්ධ අය මේ සීගිරි කැටපත් පවුරේ Tamanගේ අදහස් ලියා තිබෙනවා. මේවා තමයි ගී බවට පරිවර්තනය වෙන්නේ. ඉතින් දරුවනේ මේ ගීත අනුරාධපුර යුගයට අයිති. ඉතින් ඒ දැනුමත් එක්කම අපි ඊළඟට අවධානය යොමු කරනවා අනුරාධපුර යුගයෙන් පස්සේ අපේ ලංකාවේ රාජධානි පිළිබඳව කතා කරනකොට එළඹෙන රාජධානිය තමයි පොළොන්නරු රාජධානිය. අපේ පළවෙනි විජයබාහු රජතුමා සොළීන් සමග කරන ලද සටනින් ජයග්‍රහණය කොට තමයි පළවෙනි වතාවට පොළොන්නරුවේ රජ බවට පත් වෙන්නේ. තව විදිහකට පනාකඩුව තඹසන්නස ඒක තහවුරු කරනවා. සිත්නාරුබිම් බුදල්නාවන් මේ කියන කීර්ති කුමාරයාට සම්පූර්ණ අනුග්‍රහය දැක්වීමෙන් අනතුරුව තමයි මේ සටනින් ජය ගන්නට පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් පළවන විජයබාහු රජුගෙන් ආරම්භ වන පොළොන්නරු යුගයේ සාහිත්‍ය පිළිබඳව අපේ දරුවන්ට යමක් පැහැදිලි කරනවා නම් වඩාත් සුදුසුයි අපේ සර්. ඔව් දුවේ පුතේ දැන් පොළොන්නරු සාහිත්‍ය යුගයේ දැන් අනුරාධපුර සාහිත්‍ය යුගයේ වගේම ඉතාමත් වැදගත් යුගයක් හැටියට තමයි අපි දකින්නේ පොළොන්නරු සාහිත්‍ය යුගය. මේ විශේෂයෙන්ම මේ පොළොන්නරු සාහිත්‍ය යුගය ගැන කතා කරනකොට ඉතාමත් වැදගත් කෘති දෙකක් පිළිබඳව දුවේ පුතේ අපිට කතා කරන්න වෙනවා. ඒ තමයි විශේෂයෙන්ම එකක් තමයි ඔය ඔබේ තිරේ දිස්සන අමාවතුර කියන කෘතිය. දැන් අමාවතුර ලිව්වේ කවුද කියලා අහපුවම මගේ දුවලා පුතාට දැන් මතකෙටත් එනවා ඇති සමහරලාට. ඔව් ඒ තමයි කවුද පුතේ? ඔව් ගුරුළුගෝමි පඬිතුමා. හරියටම හරි. ගුරුළුගෝමි පඬිතුමන් තමයි අමාවතුර රචනා කළයි කියලා පොතේ සඳහන් වෙන්නේ. එතකොට දැන් මේ අමාවතුර රචනා කිරීමට වස්තු විශේෂ වෙන්නේ. එහෙම නැත්නම් අපි කියනවා තේමාව බවට පත් වෙන්නේ. ඔබ දන්නවා පුතේ නවරහදී බුදුගුණ. ඒ නවරහදී බුදුගුණ වල එකක් තමයි
පුරුෂ ධම්මසාරථී බුදු ගුණය කියන කාරණාව. එතකොට සම්පූර්ණයෙන්ම ගුරුළුගෝමි පඬිතුමන් උත්සාහ කරන්නේ බුදුරන් වහන්සේගේ මේ පුරුෂ ධම්මසාරථී කියන බුදු ගුණය ඇසුරු කරගෙන මේ නිර්මාණය කරන්නේ. නේද? අර ඔය තියෙන බුදු ගුණ අනන්ත වන බැවින් නව ගුණ හැම කීයක් නොපිලිවෙනින් එහි පුරුෂ ධම්මසාරථී යන පදයේගෙන අන්න මම මේකේ පුරුෂ ධම්මසාරථී පදේ විතරයිගෙන මේ නිර්මාණය කරනවා. එතකොට දැන් දුවේ පුතේ හිතන්නකො අපේ නිර්මාණ කරුවන්ගේ තියෙන කුසලතාවය කොච්චරද කියලා. එක තේමාවක් නැත්නම් එක වචනයක් අල්ලගෙන මහා දෙවන්ත පොතක් ලියනවා. නේද? එතකොට පුරුෂ ධම්මසාරථී බුදු ගුණය පදනම් කරගෙන ගුරුළුගෝමි පඬිතුමන් ලියන ලද අමහවතුර මේ යුගයේ සුවිශේෂී කෘතියක් හැටියට තමයි මිස් හඳුන්වා දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ වගේම අපිට තවත් කෘතියක් තියෙනවා එතුමන් විසින්ම රචනා කරන ලද. මොකක්ද ඒ පුතේ? ගුරුළුගෝමි පඬිතුමන් විසින්ම රචනා කරපු අනිත් කෘතිය තමයි මොකද්ද? ධර්ම ප්‍රදීපිකාව. මොකද්ද පුතේ? ධර්ම ප්‍රදීපිකාව. දැන් ධර්ම ප්‍රදීපිකාව රචනා කරන්නේ මිස් ඔය පාලි බෝධි වංශය පදනම් කරගෙන. පාලියෙන් ඒ වෙනකොට රචනා වෙලා තියෙනවා බෝධි වංශය කියලා හිටන්. අන්න ඒ පාලි බෝධි වංශය පදනම් කරගෙන තමයි අපේ ගුරුළුගෝමි පඬිතුමන් විසින් මේ ධර්ම ප්‍රදීපිකාව රචනා කරන්නේ. දැන් ඒක ඉතාමත්ම හොඳින් තහවුරු කරනවා මේ අපි කියන කාරණාව ඉතා හොඳින් තහවුරු කරනවා එතුමන් විසින්ම ලියන ලද කෘතියේ සඳහන් කරනවා ගුරුළුගෝමි විසින් රචනා කරන ලද ධර්ම ප්‍රදීපිකාව නම් බෝධි වංශ පරිකතා නිමි කියලා හිටන් ඒකේ සඳහන් වෙනවා. ඒතකොට දැන් ඒකෙන් අපිට තහවුරුයි එහෙනම් මේ ධර්ම ප්‍රදීපිකාව රචනා වෙලා තියෙන්නේ පාලි බෝධි වංශයට හා සම්බන්ධ තේමාවන් ඇසුරු කරගෙනයි කියන කාරණාව බොහොම හොඳින් පැහැදිලි වෙනවා. හොඳයි ඊළඟට මේ පොළොන්නරු යුගයේ ලියවිච්ච සෙසු සාහිත්‍ය කෘති මොනවද කියලා අපි හඳුනාගත්තොත් දුවේ පුතේ තවත් කෘති කීපයක් අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. දැන් විශේෂයෙන්ම ඒකේ අපි ඒ යුගයේ රචනා වෙච්ච කෘති අතර එකක් තමයි මොකක්ද? බුත් සරණ කියන කෘතිය. දැන් පුතේ මේවා මේ ගද්‍ය සාහිත්‍ය කෘති. ඔබ දන්නවා ගද්‍ය සාහිත්‍ය කෘති කියලා කියන්නේ මොනවද කියලා. බුත් සරණ කියලා කියන්නේ අන්නේ රචනාමය ස්වරූපයෙන් ලියවිලා තියෙන කෘතියක්. දැන් අමාවතුර ගත්තත් බුත් සරණ ගත්තත් ඒ ලයිස්තුවට තමයි අපිට අතුලත් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒතකොට බුත් සරණ රචනා කරන්නේ විද්‍යා චක්‍රවර්ති කියන අපේ පඬිතුමන් තමයි. එහෙම නැත්නම් ඒ කතෘතුමා තමයි විද්‍යා චක්‍රවර්ති කියලා කියන්නේ. එතකොට මේ විද්‍යා චක්‍රවර්තීන් විසින් මේ පොතට මිස් නම දීලා තියෙන බුත් සරණ කියලා නෙවෙයි. හරිද? ඒකේ ග්‍රන්ථ නාමය තමයි අමෘතා වහ නම් බුද්ධ චරිතය කියලා තමයි සඳහන් කරන්නේ. හරිද? එතකොට ඒකට තියෙන අතිරේක නාමයක් තමයි බුත් සරණ කියලා කියන්නේ. මොකද ඒකට එහෙම ඒ අතිරේක නාමය වැටෙන්නත් හේතු වෙච්ච කාරණාවක් තියෙනවා දුවේ පුතේ. ඔය හැම ඡේදයක් අවසානයේම බුදුන් සරණ යෙමි බුත් සරණ යා යුතු කියලා තමයි අවසන් කරන්නේ. එතකොට අන්න ඒක තමයි ඊට පස්සේ විශේෂයක් බවට පත් වෙන්නේ. ඒක තමයි ඒ පොතේ නාමයේ බවට හඳුන්වා දෙන්න බොහෝ දෙනා පෙළඹිලා තියෙන්නේ. මේකේ අන්තර්ගතය ගත්තොත් එහෙම විශේෂයෙන්ම බුද්ධ චරිතයේ කොටස් මේ පොතේ අන්තර්ගත වෙලා තියෙනවා මිස්. ඒ වගේම ජාතක කතා. ඒ වගේම නවාරහති බුදු ගුණ. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසයන් මේ ආදී මේ සම්පින්ඩනයක් කතා සම්පින්ඩනයක් තමයි බුත් සරණ කෘතිය තුල අපිට දකින්න ලැබෙන්නේ. ඊටාත්ම හොඳින් අපිට මේ පොත අධ්‍යයනය කරොත් එහෙම අර කියපු අර මුලින්ම අපි හඳුන්වා දුණු භාෂා රීතීන් ඒ ජන සමාජයේ සම්බන්ධ තොරතුරු බොහෝමයක් අපිට හඳුනා ගන්න පුළුවන්. දැන් අපි පොඩ්ඩක් බලමු දුවේ පුතේ වුණා නම් ওই බුත් සරණේ අපි කොටසක් කියවලා ඔය පේනවනේ අර අඟුලිමාල දමනේ නේද? ඒ මිහිරි රුව ඇස හෙත්ම ඒ මිහිරි හඬ කන හෙත්ම දකුණතින් ගත් කඩුව බිම වැටි හෙන බව නොදැන වමතින් ගත් පළඟය වැටි හෙන බව නොදැන දෙයතින් හෙලා ශ්‍රී පාදෙහි වැද වැතිර ගොස් දතිමි ස්වාමීනි හැඳිනෙමි ස්වාමීනි නේද? ඊට පස්සේ එතනින් පස්සේ කියනවා ඒ සුදවුන් මහරජතුමන් වහන්සේගේ පුතණුවන් නුඹද කියලා ඉතින් අහනවා මා කෙරෙහි කරුණාවෙන්ද මෙතෙන්ට වැඩියේ. හරි සුන්දර විදියට හරි ලස්සනට ඒ ගැන වර්ණනාවක් කරනවා. ඉතින් අඟුලිමාල දමනේ පිළිබඳව කතා කරනකොට ඒ අවස්ථාවත් ඔබට මතක් වෙනවා. ඒ වගේම තවත් එකක් තමයි අපි අර මුලින් කතා කරපු නාලාගිරි දමනේ. මිස් කාර්යාලයට එනකොට මං කියෝ හිටියේ ඒ සුන්දර අවස්ථාව තමයි අර ඈත දූලින් වැසී ගිය ඇත් රජේ කියන ඒ කතාව. නේද? ඒ නාලාගිරි හස්තියා බුදුරජුන් සමීපයට එන අවස්ථාව හරි ලස්සනට රූපවාහිනියක තිරයක දකින්න ලැබෙන අවස්ථාව තමයි මෙතන මට දකින්න ලැබෙන්නේ. ඇතා ඈතින් එන ආකාරය බුදුරජාන් වහන්සේ දුවේ පුතේ බොහෝම සංවරව සංයමයෙන් යුක්තව සාන්තව අර මහා මග වඩින ආකාරයත් ඇතාගේ අර ප්‍රචණ්ඩකාරී බව මං හිතන්නේ මෙහෙම
වදන් පෙළකින් නැත්නම් වචන කීපයකින් අපිට ලොකු පණිවිඩයක් sannivedanayak දෙන්න මේ ටික හරි වටිනවනේ පුතේ බලන්නකෝ නේද? අය අර බලන්න ඈත දූලින් වැසී ගිය ඈත් රජය. ඒ කියපු ගමන් අපිට පේන්නේ මිස් කොහමද? අර දූවිලි අවුස්සගෙන මේ ඈත් රාජයා කොච්චර වේගෙන් එනවද කියන එක. අපිට මතක් වෙනවා මේ ඇතා නිකන් නෙවෙයිනේ. මෙච්චර දරුණුනේ. රාකල 16ක්. අර රාකල 16ක් බීලා බුදුරදුන් අභිමුවට එන ආකාරය සජීවීව අපිට පේනවනේ මේ පොත තුලින් අපිට පේන්නේ චිත්‍රයක්නේ. ඒකයි මේ නිර්මාණ කරුවගේ තියෙන සුවිශේෂත්වය. මම ඒකයි මේකට මේ අවස්ථාවට හරි ඇල්මක් දක්වන්නේ. දැන් බලන්නකෝ අර දූවිලි අවුස්සගෙන ඇතා මහා වේගයෙන් එන්නේ. මහා ප්‍රකෝපකාරී විදියට ඒ චරිතය බොහොම ලස්සනට ඇතා තුලින් නිරූපණය කරනවා මේ වචන කීපයකින් නැත්නම් වදන් කීපයකින් නේද? එතකොට ඒත් එක්කම බුදුහාඳුරෝ මේ ඇතා ඉදිරියට බොහෝම සංසුන් ඉරියව්වෙන් සවනක් ගන්න බුදුරැස් විහිදුවමින් ඒ වඩින ආකාරය කොච්චර බලන්න සුන්දර ලෙස වර්ණනා කරනවද කියලා. ඒ වගේම ඇතාගේ ප්‍රකෝප බව ඔහු කොච්චර ප්‍රචණ්ඩත්වයෙන් යුක්තද කියන එක තවත් අහුරු කරනවා. ඔහුගේ ඇස් දෙක නේද කෝපයෙන් රත්ව ගිය යවට වැනි රත් කරපු යකඩ හිනි පුලුගු විහිදෙන ආකාරයට ඇස් වලින් පෙන්නනවා හතුවරයා නේද? ඊළඟට බුදුහාඳුරන්ගේ නේත්‍රා යුග්මය කොහොමද පෙන්වන්නේ? මෑත කරුණායෙන් තෙත්ව ගිය නිල් මහනෙල් පෙතිපරයන. හරියට අපි දන්නවා මේ ඇස් වලට උපමාවක්නේ නිල් මහනෙල් පෙති කියලා කියන්නේ මිස් නේද? දුවේ පුතේ ඔබ දන්නවනේ ඒක. කවි සමය තුල ඒවා බොහොම ලස්සනට විස්තර වෙනවනේ. එතකොට අන්න බුදුරජාණන් වහන්සේගේ නේත්‍රා යුග්මය ඇස් දෙක කොයි වගේද? නිල් මහනෙල් පෙති දෙකක් වගේ නේද? කොච්චර සුන්දරද බලන්නකෝ. ඇතාගේ අර ලේ පාටින් යුක්ත ඇස් දෙක දැකපුවම කෙනෙක් බියසුළු බියටපත් කරනවා නේද? ඉතින් ওই විදියට ඊළඟට දැන් මට මතක් වෙනවා තවත් ඉදිරිත් පද ටික ගත්තොත් එහෙම තැබූ පයින් මහ පොළොව පලාපියන්නාක්සේ දිවෙන ඇත් රජේ. අර පොළොවට අඩිය තියපුවාම පොළොව කඩාගෙන යන සයිස් වේගින් ඒ විදියට තමයි ප්‍රකෝපකාරීව මේ ඇතා එන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ සිරිපතුල් තබනකොට මිහිකත සනහ වඩනා බුදුරජාණෝය බලන්න කොච්චර සුන්දරද කියලා. මට ඉතින් මම ඒකයි මේ අවස්ථාව අපිට හරි සමීප දසුන් පෙන්වන අර චිත්‍රපටයක සමීප දසුනක් වගේ තමයි පෙන්නේ. දුරස්ත සහ සමීප දසුන් පෙන්වන අවස්ථාවක් හැට මේ අවස්ථා නිරූපණයේදී බුත්සරණ කතුවරයාගත් උත්සාහය තමයි අපි මෙතන දකින්නේ. ඉතින් ඒ නිසා නාලාගිරි දමනේ බුත්සරණේ එන තවත් මේ වගේ කතාවස්තු ගණනාවක් තියෙනවා. ඊළඟට පොළොන්නරු යුගයේදී ලියවිච්ච තවත් නිර්මාණ කීපයක් ඇසුරෙන් කතා කරනකොට සුවිශේෂී නිර්මාණ දෙකක් තවත් තියෙනවා. ඒ තමයි මොකද්ද? මුව දෙව්දාවත සහ සසදාවත කියලා කියන්නේ. පුතේ දැන් මේක දැන් අපි මෙච්චරලා කතා කරේ ගද්‍ය සාහිත්‍ය කෘතිනේ. දැන් මේ දෙක පද්‍ය. පද්‍ය සාහිත්‍ය කෘති දෙකක් හැටියට තමයි අපි හඳුන්වා දෙන්නේ. ඒ වගේම මේවා ගී කාව්‍ය. දැන් සමහර වෙලාවට සමහර ඇතැම් උගතුන් කියනවා මේවා මේ මහා කාව්‍ය හැටියට හඳුන්වා දෙන්න පුළුවන් කියලා හිතා. විශේෂයෙන්ම සිංහලෙන් රචනා වෙච්ච පැරණිම ගී කාව්‍ය දෙක තමයි මොකද්ද පුතේ දුවේ? ඒ තමයි සසදාවත සහ මුව දෙව්දාවත. එතකොට දැන් වස්තු විශේෂ වෙලා තියෙන්නේ මොකද්ද කියලා ගත්තොත් එහෙම. දැන් මුව දෙව්දාවතට වස්තු විශේෂ වෙන්නේ මඛාදේව ජාතකේ. ඔබට මතක් වෙනවා ඇති අර පාරමිතා පාඩම එහෙම කියවනකොට මඛාදේව ජාතකේ අර නර හිස කෙසක් දැකලා වනගත වෙන්න භාවනා කරන්න පාලකයා හා සම්බන්ධ කතාව. අන්නේ මඛාදේව ජාතකයේ පදනම් කරගෙන තමයි දුවේ පුතේ මේ මුව දෙව්දාවත රචනා වෙන්නේ. ඒ වගේම චූටි කාලේ ඉඳන් අපි ආසාවෙන් කියපු ජාතක කතාවක් නේ සස ජාතකය කියලා කියන්නේ. චූටි කාලේ අපි කතන්දර කියනකොට අපිට මතකයිනේ අපේ අම්මලා අපිට කතන්දර කියලා දෙනකොට සස ජාතකයේ අසුරෙන් කතන්දර කියලා දෙනවා නේද? හාවා අර හඳේ ඇඳපු කතන්දර එහෙමත් සම්බන්ධ වෙලා තියෙන්නේ. අන්නේ සස ජාතකයේ පදනම් කරගෙන තමයි දුවේ පුතේ මොකද්ද? සසදාවත නිර්මාණය වෙන්නේ. දැන් දුවේ පුතේ ඔබේ අහන්න පුළුවන් නිර්මාණ දෙකෙහි කතුවරුන් කවුද කියලා. හැබැයි අදටත් පුතේ රහසක් අපි දන්නේ නැහැ මේ පොත් දෙක කවුද නිර්මාණය කළේ. මේ පොත් දෙක රචනා කරේ කවුද කියන එක පොතේ සඳහන් වෙන්නේත් නැහැ. ඒ නිසා අප්‍රකටයි කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. අදටත් මේ පොත් දෙක රචනා කළේ කවුද කියලා අපි දන්නේ නැහැ. ඇත්තටම ගත්තොත් එහෙම මේක ස්වාධීනව මේ නිර්මාණ කරුවන් තමන්ගේ නිර්මාණ කෞශල්‍ය තවත් අර වෙනත් පොතකට යටත් නොවි ස්වාධීනව නිර්මාණ කරපු දෙකක් හැටියට තමයි අපි දකින්නේ. ඉතින් එහෙනම් විශේෂයෙන්ම පොළොන්නරු යුගයේදී තමයි අපේ ගී සාහිත්‍යයේ ආරම්භයත් බොහෝ වෙලාට අර මේ මහා කාව්‍යවල ආරම්භය හැටියට බොහෝ දෙනා හඳුන්වා දෙන්නේ මුව දෙව්දාවත හා සසදාවතින් ආරම්භ වෙනවායි කියන කාරණාව. පොළොන්නරු යුගයේ සාහිත්‍ය නිර්මාණ හැටියට ඕවා තමයි අපිට හඳුන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ. ඔව්. ඉතාමත්ම පැහැදිලි අපේස. ඉතින් අපේ දරුවන්ට පැහැදිලි කරලා දුන්නා පොළොන්නරු යුගයේ සාහිත්‍යවල තියෙන විශේෂත්වය කුමක්ද?
ඒ වගේම පොළොන්නරු යුගයේ ලියවිලා තියෙන ගද්‍ය පද්‍ය කෘති මොනවද කියන කාරණය ඉතාමත්ම පැහැදිලිවම ඔබට විස්තර කරලා දුන්නා. ඉතින් අපේ සර් නාලාගිරි දමනය ගැන හිම පැහැදිලි කරනකොට මට චිත්ත රූප මැවුණා. ඉතින් මට හිම චිත්ත රූප මැවුණා නම් දරුවනේ තවත් ප්‍රත්‍යක්ෂ කාරණයකට එන්නට පුළුවන්. ඒ ප්‍රත්‍යක්ෂ කාරණය තමයි මේ රචකයා Tamanගේ අරමුණ සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගත්තායි කියන කාරණය. ඉතින් අපි දකිනවා අනුරාධපුර යුගය, පොළොන්නරු යුගය මේ යුගවල කතුවරුන් Tamanගේ ග්‍රන්ථ රචනා කරනු ලැබුවේ උගත් නූගත් දෙපාර්ශවයේ සඳහාම. නූගත් ජනතාව එහෙම නැත්නම් අක්ෂර නොදත් ජනතාව මේ ග්‍රන්ථ ශ්‍රවණය කිරීමෙන් තමයි රස විඳේ. ඉතින් මේ අය අක්ෂර ශාස්ත්‍රය නොදත් උනාට එහි කියන දේවල් ඉතා හොඳින් තේරුම් ගත්තා. ඒ වගේම චිත්ත රූපම වාගත්තා. අන්න ඒක තමයි මේ කතුවරුන්ගේ අරමුණ උනේ. මේ ග්‍රන්ථ හරහා බුද්ධ චරිතය, සාරධර්ම, ඒ වගේම ජාතක කතා ජන සමාජය තුලට ගෙනියන්න තමයි මේ කතුවරුන් උත්සාහ දැරුවේ. අපේ සර් මේ යුග දෙක පිළිබඳව කතා කරනකොට අපේ සර් අතින් කියවුණා පාලියෙන් ලියවෙච්ච ග්‍රන්ථ, ඒ වගේම සිංහල භාෂාවෙන් ලියවෙච්ච ග්‍රන්ථ පිළිබඳව. සර් මේ භාෂා භාවිතය පිළිබඳවත් අපේ දරුවන්ට යමක් පැහැදිලි කර දෙනවා නම් ඉතාමත් වටිනවා. ඔව් මිස් දැන් විශේෂයෙන්ම අපි දන්නවා මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කිරීමෙන් අනතුරුව අපිට මේ බුදුදහම pāli භාෂාවෙන් එන්නේ. pāli භාෂාවෙන් තමයි එන්නේ. ඒ අනුව සිංහලයෙන් දැන් අපි අර මුලින්ම අපි කතා කරපු අට කතා කරන්නේ. එතකොට ඒ අටුවා සියල්ලම සිංහලෙන්. හැබැයි ඊට පස්සේ අපි දන්නවා පසු කාලෙනකොට ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසෙනකොට මේ අටුවාවන් නැවත බුද්ධඝෝස හාමුදුරන් විසින් පාලියට පරිවර්තනය කිරීම සිද්ධ වෙනවා. මොකද ඒ කාලේ විශේෂයෙන්ම ජාතික භාෂාවක් හැටියට නෙවෙයි pāli භාෂාව තුනේ ජාත්‍යන්තර භාෂාවක් හැටියට. මොකද ලාංකිකයන්ගේ භාෂාව සිංහල වුණාට මේ ආසියාතික රටවල බහුතරයක් දෙනා භාවිතා කරලා තියෙන pāli භාෂාව. ඒ නිසා තමයි මම හිතන්නේ pāli භාෂාවට ඕක පරිවර්තනය වුණේ. ඉතින් ඒ අනුව තමයි pāli සහ සිංහල භාෂාවන් ඇසුරු කරගෙන තමයි අපේ පැරණි සාහිත්‍ය කෘති හුඟක් නිර්මාණය වුණේ. නිරන්තරයෙන්ම pāli වචන අපේ සිංහල භාෂාවට එකතු වීමක් මේ කාල සීමාව තුළ එනවා. දැන් ඒක තව ටිකක් හොඳින් තහවුරු වෙනවා. දැන් මෙතන සමහර දැන් විශේෂයෙන්ම අපි අර බුත් සරණ ඒ වගේම අමාවතුර වගේ පොත් කියවනකොට අර pāli වචනත් අපිට නිරතුරුවන් අපිට දකින්න ලැබෙනවා. ඉතින් සිංහල භාෂාවත් එක්ක මුසු වෙච්ච බව. මට චුට්ටක් අර අපි අර තිරේ දිස්සන කාරණාවටත් අවධානය යොමු කරමුද? දැන් ඒ අර විශේෂයෙන්ම මුවදෙව්දවත කතුවරයා කරලා තියෙන ප්‍රකාශය බලන්නකො මිස් කොච්චර වටිනවද කියලා දුවේ පුතේ. ඔබට පේනවා ඇති. නේද? අර හංගිම්ද මා මෙනෙන් ගුණ හිමියා කියන්නට පොහොනෙම් නෙලඹු සිනා වුණා පළඳුන් හොත්තුසර හර. දැන් මේ මොකද්ද මේ කියන්නේ? දැන් ඔබට මේ වචන ටික මේක තේරුම් ගන්න බෑ. ඒ නිසා තමයි අපි අර යටින් ඔබට සිංහල තේරුම ඇතුව තියෙන්නේ. මොකද්ද ඔය කියන්නේ? මා අනන්ත බුදු ගුණ කියන්නට ගන්නා මෙම උත්සාහය. බලන්නකො පුතේ. නෙළුම් හුයකින් පිනිබිඳු අමුණා පැලඳීමට ගන්නා උත්සාහයක් වෙනද? බලන්න විස් මොනතරම් සුන්දර උපමාවක්ද මේ තියෙන්නේ කියලා. නෙළුම් හුයකින් අර නෙළුම් දඬු වලින් කඩපුවාම එනවනේ නූල් වගේ එන්නේ ඒකෙන් මේ පිනිබිඳු අමුණන්න නේ. පිනිබිඳු අමුණන්න අමාරුයි. ඔබ දන්නවනේ මේක මේ මොකද්ද ඉදි කට්ටක් අරගෙන අමුණන්න පුළුවන් දෙයක් නෙවෙයි පිනිබිඳු. ඒක හරි අසීරු කාර්යයක්. ඒක කරන්න බෑ. ඒක හරි අමාරුයි. ඒක කතුවරයක් කියන්නේ කොහොමද? බලන්න කොච්චර ලස්සන උපමාවක්ද. නෙළුම් හුයකින්. හරිද? පිනිබිඳු යමුණුවා වගේ. ඒක අමාරු කාර්යයක්. මම මේ නව බුදුගුණ කියන්න මම ගන්නා උත්සාහය ඒ වගේ අසීරු කාර්යයක් කියන එකයි කියන්නේ. ඉතින් ඒ නිසා ඒ කොච්චර හොඳ නිර්මාණ කෞශල්‍යයක් ඕන සතුව තිබුණද කියන එක අපිට තාමත්ම හොඳින් පැහැදිලි. දුවේ පුතේ ඒවා අවධානය යොමු කරන්න ඕනේ. ඔබත් ඒ වගේ පඬිතුයෝ වෙන්න ඕනේ. ඔව්. ඊ타ත්ම පැහැදිලි සර්. ඉතින් දරුවනේ මේ යුගවල රචනා වුණ මේ ග්‍රන්ථ වලට අවධානය යොමු කරනකොට දැන් අපිට පැහැදිලි වෙනවා භාවිත කරලා තියෙන භාෂාවේ ස්වභාවය. ඉතින් යම් කිසි දුෂ්කර අවස්ථාවක් වනන්නට එහෙම නැත්නම් වර්ණනා කරන්නට කතුවරයා ඒ සඳහා උචිතම උපමාව උපමේය භාවිත කොට තිබෙනවා.
ඒක තමයි නිර්මාණ කෞසල්‍ය කියලා අපි සඳහන් කරන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ චරිතයේ යම් යම් අවස්ථා පෙන්눔 කිරීමේදී කතුවරයා ඒ සඳහා සුදුසුම වචනය භාවිත කිරීමට සමත් වී තිබෙන බව මේ වගේ වැකිවලින් අපිට පැහැදිලි වෙනවා. අපේ මේ සාහිත්‍ය පිළිබඳව කතා කරනකොට මේ 10 ශ්‍රේණියේ දරුවන්ට විෂය නිර්දේශය තුළ තිබෙනවා දඹදිනි සාහිත්‍ය. අපේ දඹදිනි සාහිත්‍ය පිළිබඳවත් මේ දරුවන්ට යමක් කියලා දෙන්න පුළුවන් නම් ඉතාමත් වටිනවා. ඔව් මිස් දුවේ පුතේ මේ දඹදිනි සාහිත්‍යයත් ඉතාමත් වැදගත් සාහිත්‍ය යුගයක් හැටියට අපි හඳුන්වා දෙන්නේ. ඒකට ප්‍රධානම හේතු වෙච්ච කාරණාවක් තියෙනවා දුවේ පුතේ. මේක ඔබ මතක තියාගත යුතු කාරණාවක්. අපි දන්නවා ඕනෙම නිර්මාණයක් ඉතාමත්ම හොඳින් කරන්න නම් ඒ ආර්ථික දේශපාලනික පසුතලය ඉතා හොඳින් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ওই නිර්මාණ බිහි වෙන්නේ නැහැ. අපි දන්නවා අපේ රට තුල ඒ ඉතිහාසය තුල යම් යම් අරාජික කාලවකවානු ඒ වගේම ආර්ථික පරිහානියට ලක් වෙච්ච කාරණාවන් එකම අවස්ථාවන් වලදී මේ වගේ නිර්මාණ බිහි වුණේ නැහැ. නමුත් දඹදිනි සාහිත්‍ය යුගයේදී ඔය කියන දේශපාලනික පරිසරය ආර්ථික පරිසරය ඉතාමත්ම හොඳින් සංකලනය වෙච්ච වකවණුවක් හැටයි මා දකින්නේ. ඇයි දන්නවද මිස් එහෙම කියන්නේ මම? ඔය කාලේ හිටපු පාලකයා කවුද? ඒ තමයි දෙවනි පැරකුම්බාවන්. දෙවනි පැරකුම්බාවන්ට සුවිශේෂී උපාධි නාමයක් හැටියට තියෙනවා මොකක් කියලාද? කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිත පැරකුම්බාවන් පරාක්‍රම බාහුව. අන්න එතකොට පාලකයා ඒ සඳහා පූර්ණ අනුග්‍රහය ලබා දෙනකොට නිර්මාණකරුවන්ට ශ්‍රීසිසේ තමන්ගේ නිර්මාණ කරන්න අවකාශය මේ තුලින් සැලසලා තියෙනවා. ඒ නිසා තමයි දඹදිනි සාහිත්‍ය අපිට වැදගත් වෙන්නේ. තාමත් සාහිත්‍ය කෘති රාශියක් නිර්මාණය වුණා. හැබැයි මිස් අපිට මේ කාල සීමාව තුළ සියල්ල කතා කරන්න බෑ. මා විශ්වාස කරන්නේ ඒන් කීපයක් විතරයි ඔබට කතා කරන්න අපිට අවස්ථාවක් සැලසලා තියෙන්නේ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අන්නේ කෘති කීපය ඇසුරු කරගෙන අපි පොඩි සාකච්ඡාවක යෙදෙමු. විශේෂයෙන්ම ගද්‍ය පද්‍ය සාහිත්‍ය කෘති ගණනාවක් මේ යුගයේ නිර්මාණයලා තියෙනවා. ඒන් එකක් තමයි පුතේ දුවේ මොකද්ද? පූජාවලිය කියලා කියන්නේ. පූජාවලිය කියලා කියන්නේ ඒන් එක් පොතක්. මේකේ කතෘ ගත්තොත් එහෙම මයුරපාද පරිවෙනාධිපති බුද්ධ පුත්‍ර හාමුදුරුවෝ තමයි මේකේ කතුවරේ හැටියට සඳහන් වෙන්නේ. විශේෂයෙන්ම උන්වහන්සේට මේ නිර්මාණය කරන්න ආරාධනා කරන්නේ කවුද? දේව ප්‍රතිරාජ ඇමතිය. දේව ප්‍රතිරාජ ඇමතියගේ ආරාධනාවෙන් තමයි මයුරපාද බුද්ධ පුත්‍ර හාමුදුරුවෝ පූජාවලිය රචනා කරන්නේ. පරිච්ඡේද 34ක් තියෙනවා. එතකොට විශේෂයෙන්ම මේ නිර්මාණය ගත්තහම මේකෙදි බුදුරජාණන් වහන්සේගේ අරහම් බුදු ගුණේ පදනම් කරගෙන තමයි මේක රචනා කරන්නේ. හැබැයි විශේෂයෙන්ම අන්තර්ගතයේ ගත්තහම මේ සුමේද තාපස අවදියේ දීපාංකර බුදුරදුන්ගේ නියති විවරණ ගැනීමේ සිට පරිනිර්වාණය දක්වා බුද්ධ චරිතය ඔය පරිච්ඡේද 32 දක්වාම 32 වෙනි පරිච්ඡේදය දක්වාම විස්තර වෙනවා. ඒ වගේම ලංකා ඉතිහාසයේ දෙවන පැරකුම්බා රාජ්‍ය වකවානුව දක්වා ඒ සමය දක්වාම ඒ 33 සිට 34 දක්වා පරිච්ඡේදවල විස්තර වෙනවා දුවේ පුතේ. ඒක හොඳට මතක තියාගන්න. එතකොට සුමේද තාපස අවදිය ඔබට මතක් වෙනවා සුමේද තාපසයෝ කියලා කියන්නේ කවුද කියලා? නේද? අර දීපංකර බුදුහාඳුරන්ගෙන් නියත විවරණ බෝසතන් වහන්සේ ලබා ගන්නේ ওই සුමේද තාපසව සිටින වකවානුව තුල. අන්න එතන ඉඳලා හරිද? පරිනිර්වාණ අවස්ථාව දක්වාම බුද්ධ චරිතයේ සංක්ෂිප්තව විස්තර වෙනවා පරිච්ඡේද 32ක් තුල. ඒක හොඳට මතක තියාගන්න යුතු කාරණාවක්. අනිත් කාරණාව තමයි අපි අර මුලින් කතා කරපු විදිහටම දෙවන පැරකුම්බා රජුරුවන්ගේ කාල සීමාව දක්වා ලංකා ශාසන ඉතිහාසය විස්තර වීමක් සිද්ධ වෙනවා. ওই ටික තමයි අපිට විශේෂයෙන්ම පූජාවලිය තුලින් අපිට දකින්න ලැබෙන්නේ. ඉතින් ඒ කතා ගොඩක් ඒ සම්බන්ධව තියෙනවා. ඒක ඇසුරු කරගෙන අපිට කතා කරන්න පුළුවන්. ඊළඟට ඉතා වැදගත් කෘතිය තමයි මොකද්ද? සද්ධර්මරත්නාවලිය. මේ යුගයේ විශේෂයෙන් අපිට කතා කරපු හාමුදුරු කෙනෙක් හැටියටයි මා දකින්නේ. ධර්මසේන හාමුදුරුවෝ කියලා කියන්නේ. එතකොට කතෘවරයා තමයි අපේ දුවේ පුතේ කවුද? ධර්මසේන හාමුදුරුවෝ. ධර්මසේන හාමුදුරුවෝ මේ pāli ධම්මපදට්ට කතාව ඇසුරු කරගෙන තමයි මේ නිර්මාණය කළායයි කියලා සඳහන් වෙන්නේ. හැබැයි මිස් මේක ධම්මපදට්ට කතාවේ
පදානුගත පරිවර්තනයක් නෙවෙයි. එහෙම පරිවර්තනයක් නෙවෙයි දුවේ පුතේ. උන්වහන්සේ ස්වාධීනව එයින් යම් ආభాෂයක් ලබා ගත්තා. හැබැයි උන්වහන්සේ ස්වාධීනව මේ නිර්මාණය කරන්න උත්සාහ ගත්ත බව ඒ ග්‍රන්ථය කියවන ඕනම කෙනෙකුට ඉතා හොඳින් පැහැදිලි වෙනවා. ඒ වගේ මේ මම කියවනේ මේක අපිට ලියපු නිර්මාණයක් කියලා. ඒ කියන්නේ අපිට මේ අල්ප දැනුමක් තියෙන අපි වගේ උගතුන්ට නුගතුන්ට කියපු කාරණා තමයි මේකේ අන්තර්ගත වෙන්නේ. දැන් බලන්නකෝ. අර ඒකේ අරමුණ ගැන පැහැදිලි කරනකොට බෞද්ධ මහජනයාගේ අභිලාෂයන් ඉතාමත්ම හොඳින් තේරුම් අරගෙන තමයි අර නිර්මාණය කරන්නේ. ඒකනේ කියන්නේ එසේ හේයින් යම් කෙනෙක් නුවණ මදවත් කුසල ඡන්දය ඇතිව ධර්මාභියෝගයට උපදෙස් ලදින් බණ දැන පින්කම් හැසිර නිවන් සාදා ගනිත් නම් එසේ වූ සත්පුරුෂයන්ට වැඩ සඳහා සද්ධර්මරත්නාවලිය නම් ග්‍රන්ථය කරම්. උන්වහන්සේ එහෙමයි ඒ ගැන ග්‍රන්ථයේ ආරම්භයේදී පැහැදිලි කරන්නේ. මම මේ ග්‍රන්ථය කරන්නේ මෙන්න මේ වගේ අය. කාටද? කුසලයට කැමැත්තක් දක්වන ධර්මයේ පිළිබඳ අවබෝධය ලබා ගන්න කැමති ඒ බණ දැන පින්කම් හැතර නිවන් සාදා ගන්න ඒ සාමාන්‍ය ජනතාවට තමයි මම මේක කියන්නේ. එතකොට දැන් අපිට පැහැදිලි උන්වහන්සේ ඇත්තට මට මතකෙට එන්නේ අපේ අර පැරණි අපේ පඬිරුවනක තියෙන සුවිශේෂී ලක්ෂණය උන්වහන්සේ ගැමි සමාජයේ නිරන්තරයෙන් ඇසුරු කරපු ඒ ගැමි ජීවිතයේ ක්‍රියාකාරකම් ඒ වෘත්තීන් හොඳින් හඳුනාගත්තු අපේ ගමේ පන්සලේ අපේ හාමුදුරු කෙනෙක්ගේ භූමිකාව තමයි මට සද්ධර්මරත්නාවලි කතුවරයාණන් වහන්සේගෙන් පිළිඹු වෙන්නේ දුවේ පුතේ ඒක හොඳට මතක තියාගන්න. මොකද මේ අභ්‍යන්තර කතා පුවත් සියල්ල ගත්තොත් එහෙම ඒ තුල අපිට හොඳින් මේ කතාව ඉස්මතු වෙනවා දුවේ පුතේ. දැන් අපි ගත්තොත් එහෙම දැන් විශේෂයෙන්ම ඕකේ අන්තර්ගත කතාවක් දෙකක් ඇසුරු කරගෙන අපිට තොරතුරු පැහැදිලි කරන්න පුළුවන් වෙනවා. හරි? දැන් ඔබට පේනවා ඇති ඔය තුල්ලතිස්ස කතා වස්තුව අර මම මුලිනුත් කතා කරේ ගැමි වහරට සමීප උපමා උපමයන් නිරතුරුව උන්වහන්සේ භාවිතයට ගත්තු අවස්ථාවක් ඔය. දැන් තුල්ලතිස්ස කතා වස්තුව තුල්ලතිස්ස කියලා අපි ඔක සඳහන් වෙනවා. ඒකේ තියෙන්නේ වයසට ගිහිල්ලා පැවිදි වෙච්ච හාමුදුරු කෙනෙක්ගේ චරිතයක් නේ අපිට ඔකෙන් පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. උන්වහන්සේ එච්චර හික්මුණු භික්ෂුවක් නෙවෙයි. බුද්ධ පබ්බචිත භික්ෂුවක් වයසට ගිහින් මහාන වෙච්ච. ඉතින් ඒ වයසට ගිහින් මහාන වෙච්ච බව හඟවන්නේ කතුවරයා කොහොමද? අර බලන්නකෝ. ගොයම් කළ මනාවක තබා පියා කල්පසුකට කරන ගොයමක්සේ. පුතේ දුවේ කෘෂිකාර්මික ජන සමාජය තුල කුඹුරු වැඩ කරන්න ඕන කාලේ කොයි කාලෙද කියලා ඔබ දන්නවා. නේද? යල මහ කියලා කන්න දෙකක් තියෙනවා. ඒ කන්න දෙක ඇසුරු කරගෙන කුඹුරු කලේ නැත්තම් නියම අස්වැන්න ලබා ගන්න බෑ මිස්. කුඹුරක නියම අස්වැන්න ලබා ගන්න පුළුවන් වෙන්නේ කන්නේට කළොත්. ඒ කාලෙට කළොත්. හරි කාලෙට කළොත් තමයි වැඩේ සාර්ථක ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. දැන් චූලතිස්ස හාමුදුරුව ඒ කාලෙට මහාන වෙච්ච කෙනෙක් නෙවෙයි. උන්වහන්සේ වයසට ගිහින් මහාන වෙච්ච කෙනෙක්. උන්වහන්සේ ඔය ධර්මයේ පිළිබඳවත් එහෙම නැත්නම් බෞද්ධයාගේ මූලික අරමුණ නිවන ස්පර්ශ කරන්නවත් එහෙම උත්සාහගත වෙන්නේ නෙවෙයි. අර සසුන්ට ලැබෙන රස ආහාර වළඳමින් ඔය සුවසේ ජීවිතයක් ගත කරන්න කැමැත්තක් දක්වපු කෙනෙක් නේ. ඒ නිසානේ ඔකේ මට මතක් වෙනවා ඔය තුලතිස්ස හාමුදුරුවෝ ගැන හඳුන්වා දෙන්න තැන ඉසත් බඩත් මහත් වූ හේයින් තුලතිස්ස නම් කියලා කියලානේ. එහෙම අර්ථකථනය කරන්න. හරි සුන්දර ලෙස ඒක අර්ථකථනය කරනවා. ඉතින් ඔය තුලතිස්ස කතා වස්තුවේ ඒ වගේම දැන් ගත්තොත් එහෙම දැන් බලන්නකෝ තව මට්ට කුණ්ඩලී කතා වස්තුව නේද? ඒ මට්ට කුණ්ඩලී කියන ඒ දරුවගේ අර පාණ්ඩු රෝගේ වැළඳිච්ච වෙලාවේ නේද? අර අදින්න පුබ්බක කියන පියාණන් බෙහෙත් හොයාගෙන ගිය හැටි නේද? ඒ බෙහෙත් හොයාගෙන ගිය අවස්ථාවේදී වෛද්‍යවරු බෙහෙත් නියම කරේ කොහොමද? අර එක තැනක සඳහන් කරනවා ඇස් අරහන්නට තොල් අඳුන් ගාන්නාක්සේ නේද? ඇස් අරහන්නට තොල් අඳුන් ගාන්නාක්සේ. දැන් ඒක බොහොම පැහැදිලිනේ. ඇස් දෙක ලස්සන කරන්න මේ තොල් දෙකේ ගානේ වගේ එහෙම ප්‍රතිකාර තමයි නිර්දේශ කළයි කියලා කියන්නේ. ඉතින් ඒ නිසා හරීම මේ මම මේවා ගැන හුඟක් අපිට හුඟක් උපමා උපමයන් පැහැදිලි කරන්න පුළුවන්. නමුත් අවස්ථාව නෙවෙයි. දැන් මම මේ කියන කාරණාව බොහොම අපේ රටේ හිටපු ඉතාමත්ම ශ්‍රේෂ්ඨ ගත්කතුවරයෙක් නෙදුවේ පුතේ මාටි වික්‍රමසිංහ මැතිතුමන්. ඒ මාටි වික්‍රමසිංහ මහත්මයා කොහොමද මේ පිළිබඳව සද්ධර්මරත්නාවලිය ගැන අර්ථකථනය කරන්නේ? නැත්නම් ඒ පිළිබඳව විවරණයක් කරන්නේ කොහොමද? බලන්නකෝ. ගැමි හදවත් හඳුනාගත් ධර්මසේන හිමියෝ සද්ධර්ම රත්නාවලියෙන් ගැමියන්ට බණ කිව්හ. බණ කිව්වේ උන්වහන්සේ බණ පොතක් හැටියට මේක භාවිතා කරේ. හැබැයි මේ බණ කිව්වේ කොහොමද? නේද? ඒ සද්ධර්මරත්නාවලියේ කතා දඹදිව උපන් කතා වුවද ඒවා මෙරට උපන් කතා පරිද්දෙන් හැඩ ගැස්වීමට ධර්මසේන හිමියන්ට හැකි වූයේ ගැමි ජීවිතෙන් ලද අත්දැකීම් ඒවාට කැවීම හේතු කොටගෙනය. අපේ මේ සද්ධර්මයේ ඉන්දියාවේනේ ඒ
ඇසුරෙන් රචනා වුණේ නැත්නම් ඒ දේශනා වුණේ. නමුත් මේ ධම්මපදට්ට කතාවේ තියෙන මේ කතාවස්තු කියවනකොට මේ ධර්මසේන හාමුදුරුවෝ සද්රත්නාවලියෙන් කියන්න උත්සාහ කරන්නේ මේ අපේ ගැමි සමාජයේ තුන තියෙන මේ සොඳුරු බව ඒ ඇසුරු කරගෙන ඒ කතා පුවත් තමයි කියන්න උත්සාහ කරන්නේ. ඒ තුලින් කිසියම් ධර්ම පණිවිඩයක් උන්වහන්සේ දෙන්න උත්සාහ කරනවා. ඉතින් ඒක ඒ නිසාම තමයි කියන්නේ සද්දරත්නාවලියේ පිටු අතරින් මතුවන්නේ පුස්කොළ සුවඳ නෙවෙයි ගැමි සුවඳයි ගැමි ජීවිතයේ සුවඳ තමයි මට වහන්නේ වෙන්නේ කියලා මාර්ටින් වික්‍රමසිංහ මහත්මයා කියනවා. ඉතින් බලන්නකෝ මේ පොතට කොච්චර ඇගීමක් එතුමන් විසින් මේ තුලින් කරලා තියනවාද කියලා නේද? ඔව් සර්. සර් ඔහොම කියනකොට මට තව කාරණයක් මතක් වුණා. ඒ තමයි අපේ කතුවරු මේ කියන බුද්ධ ධර්මය තමන්ගේ ජීවිතයට ගත්තා. තමන්ගේ ජීවිතයට බුද්ධ ධර්මය අරගෙන මේ බුද්ධ ධර්මය ඉපදුනේ ඉන්දියාවේනේ. එහෙම නැත්නම් ಭಾರತයේනේ. ඉතින් ಭಾರತයේ ඉපදුන බුද්ධ ධර්මය අපේ කරගන්නට දේශීයකරණය කරන්නට මේ අය උත්සාහ දරුවා. අන්න එතනදී අපේස මේ කතුවරු අපේ ජන සමාජයෙන් උපමා උපමේයන් යොදා ගනිමින් මේ බුද්ධ ධර්මයේ යම් යම් දේවල් තහවුරු කරන්නට උත්සාහ දරපු අවස්ථාවක් වශයෙන්ුත් මම මේ සද්ධර්ම රත්නාවලිය අවස්ථාව දකිනවා. ඊළඟ කෘති කීපය ගත්තොත් එහෙම විශේෂයෙන්ම දම් සරණ, දහම් සරණ නැත්නම් දම් සරණ කියලා කියන දහම් සරණ කියන මේ කෘතියත් දඹදෙණි සාහිත්‍ය යුගයේ රචනා වුණයි කියලා සඳහන් වෙනවා. විශේෂයෙන් මේකෙත් අපිට කතුරු කවුද කියලා හරියට හඳුනා ගන්න බෑ. නමුත් බොහෝ දෙනා කියන්නේ මේ ඇතැම්මයි කියනවා. බොහෝ දෙනා නෙවෙයි ඇතැම්මයි කියනවා මේ විද්‍යා චක්‍රවර්තීන්ම වෙන්න ඇති දහම් සරණත් රචනා කරන්න ඇත්තේ කියලා. මොකද බුත් සරණ අනුව යමින්ම රචනා කරපු බවක් තියෙනවා. මොකද දහම් සරණ යා යුතු කියන අර කාරණාව සඳහන් කරනවා. දහම් සරණ යා යුතු, දම් සරණ යා යුතු කියන කතන්දරේ. ඉතින් ඒ නිසා තමයි මේකට ඒ වචනේ ඒ නම භාවිතා වෙලා තියෙන්නේ. ඉතින් සංස්කෘත වචන අර බහුලව මේ කෘතිය තුල අපිට දකින්න ලැබෙන ඔබතුමිය කියවනේ අර පාලි භාෂාව වගේම මේ වෙනකොට දඹදෙණි සාහිත්‍යය කියනකොට ඇත්තටම සංස්කෘත භාෂාව පාලි සිංහල සංස්කෘත කියන මේ භාෂාවන් ත්‍රිත්වයේම අපේ සාහිත්‍යකරණය සඳහා යොමු වීමක් අපිට දකින්න ලැබෙනවා. එතකොට විසුද්ධි මාර්ගයේ දැක්වෙන ධම්මානුස්සතිය පදනම් කරගෙන මේක ලිව්වයි කියලා තමයි සඳහන් කරන්නේ. විශේෂයෙන් මේ පිළිබඳව අධ්‍යයනය කරනකොට අපිට පැහැදිලි වෙන්නේ ඒ කාරණාව තමයි. ඊළඟට අනිත් පොත තමයි පුතේ දුවේ සංඝසරණ කියන කෘතිය. දැන් විශේෂයෙන්ම සංඝසරණ ගත්තාම ඒකෙත් කතුවරයා අපිට කියන්න පුළුවන් කමක් නැහැ නිශ්චිතවම කවුද කියන එක පිළිබඳව. අර මුලින් කිව්වා වගේම මේකත් ඇතැම්මයි කියන්න උත්සාහ කරන්නේ විද්‍යා චක්‍රවර්තීන් විසින්ම රචනා කරන්න ඇති කියලා. නමුත් ඒක අපිට 100%ක්ම නිවැරදි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. සංඝරත්නයේ කෙබඳු ගුණ ඇති උතුම් පිරිසක්ද කියන වගේ ජනතාවට ඒත්තු ගැන්වීම සඳහා ඒ ගැන පැහැදිලි කිරීම සඳහා තමයි මේ සංඝසරණ කියන කෘතිය නිර්මාණය කළයි කියලා කියන්නේ. විශේෂයෙන්ම ත්‍රිපිටක අට කතා වලින් හා විසුද්ධි මාර්ගයෙන් ලබාගත් තොරතුරු ඇසුරු කරගෙන මේ නිර්මාණය කළයි කියලා තමයි විස්තර වෙන්නේ. ඊළඟට සිංහලයේ මහා කාව්‍ය නේද සර්? අන්න හරි. ඔබතුමිය හරි. ඔව්දුවේ පුතේ විශිෂ්ටතම සාහිත්‍ය කෘතිය ඒ කියන්නේ ගී කාව්‍යය. ගී කාව්‍ය කියලා කියන්නේ පුතේ විශේෂයෙන්ම ඒකත් අර සංස්කෘත මහා කාව්‍ය කියන සම්ප්‍රදායෙන් ආපු ඒ එකක් තමයි අපි ඔය කෞසිලමින කියලා නැත්නම් මහා කාව්‍ය කියලා කියන්නේ. එතකොට සර්ග බන්ධනය කරලා එහෙම රචනා වෙච්ච එකක්. එතකොට කෞසිලමිනත් දඹදෙණි සාහිත්‍ය යුගයේ ලියවුණා. දෙවන පැරකුම්බාර රජතුමන් තමයි මේක නිර්මාණය කළයි කියලා කියන්නේ. සර්ග 15කින් හා ගී 770කින් යුක්තව මේක නිර්මාණය වුණයි කියලා සඳහන් වෙනවා. විශේෂයෙන්ම ඒකේ අභ්‍යන්තරය අපි කියනකොට අපිට පැහැදිලි වෙනවා. අර මේඝදූතය වැනි සංස්කෘත මහා කාව්‍යයක අන්තර්ගත සර්ග බන්ධන ඇතුළත් ඒ නීති රීති ඇතුළත් තමයි මේ නිර්මාණය කෙරලා තියෙනවා කියලා මතක තියාගන්න ඕනේ. ඔව්. ඉතින් ඒ පිළිබඳව අර මුලින් අපි කතා කරපු සන්නස්ගල මෙතුමන් මේ පිළිබඳව කරලා තියෙන අර්ථකථනය වෙයි අපිට දකින්න ලැබෙන දුවේ පුතේ. ඔව් දරුවනේ. ඉතින් අපේ අද අපේ සාහිත්‍ය පාඩමට ලොකු රුකුලක් වුණා. පැහැදිලි කරලා දුන්නා අනුරාධපුර යුගයේ සිට පොළොන්නරු යුගය, දඹදෙණි යුගයේ දක්වා මේ සාහිත්‍ය කෘති මොනවද? ඒ වගේම රචනා කළේ කවුද? මේ කෘතිවල අන්තර්ගත වන්නේ කුමක්ද කියන කරුණ පැහැදිලි කරලා දුන්නා. ඉතින් අද දවසේ අපි ඉගෙන ගත්තා සාහිත්‍ය ඉතිහාසය අධ්‍යයනය කිරීමෙන් අපි මොන වගේ අරමුණු අපේක්ෂා කරනවාද? ඒ වගේම අනුරාධපුර සාහිත්‍ය යුගයේ ස්වරූපය එහෙම නැත්නම් විශේෂත්වය කුමක්ද? පොළොන්නරු යුගයේ සාහිත්‍ය මොනවද රචනා වෙලා තිබෙන්නේ? ඒ වගේම දඹදෙණි සාහිත්‍ය යුගයේ මොනවාද අපිට දකින්නට පුළුවන් කියන කරුණු.
ඉතින් දරුවනේ මේ මාතෘකාවෙන් අපෙන් ප්‍රශ්න කරන්නට පුළුවන්. අපි අවධානය යොමු කරනවා එක ප්‍රශ්නයකට. ප්‍රශ්නය තමයි බුද්ධ චරිතයේ පදනම් කරගෙන පොළොන්නරු යුගයේ රචිත සාහිත්‍ය කෘති 4ක් හා ඒවායේ කතුවරුන් නම් කරන්න. දරුවනේ නම් කරන්න විධානයක් ලැබිලා තිබෙන්නේ. එහෙමනම් ඔබට සිද්ධ වෙනවා බුද්ධ චරිතයේ පදනම් කරගෙන පොළොන්නරු යුගයේ මොන වගේ කෘතිද රචනා උනේ, ඒ වගේ කතුරුවරු කවුද කියලා සඳහන් කරන්නට. ඉතින් මෙවැනි ප්‍රශ්න මේ මාතෘකාවෙන් ඔබෙන් විභාගයේදී අහන්නට පුළුවන්. ඉතින් දරුවනේ අද දවසේ අපේ පාඩම સમાપ્ત කිරීමට කාලය එළඹිලා තිබෙන්නේ. අද දවසේ ඔබට පාඩම ඉතාමත් හොඳින් පැහැදිලි කර දෙන්නට සම්බන්ධ වුණ අපේ ලොකු සර්ට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් සර් ආයුබෝවන්. අපේ දරුවනේ අද දවසේ පාඩම මින් સમાપ્ત කරනවා. ඔබ සියලු දෙනාටත් ආයුබෝවන්.